නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සම්බුදු සිත කාසිරේ උතුම් සදහම් සාකච්ඡාව අදත් රැගෙන ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් 2565 වෙනි සම්බුද්ධ වර්ෂයේ හෙටින් උදාවනවා. සමීප කාල අවකාශයක් අපිට ඒ පිණිස තියෙන්නේ. සම්බුදු අසිරියෙන් කවර තත්වයකදී වුවත් මුළු මහත් ධරණී තලය නැහැවී යනවා භාග්‍යවතුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් වීමෙන්. ඉතින් ගම වෙසක් පොයට කොහොමද සූදානම් වන්නේ කියලා කිසියම් කරුණක් සිහි කැඳව ගන්න හිතෙනවා ඔබට. සාමාන්‍යයෙන් අපිට වර්ෂාව නියමිත පරිදි ලැබුණොත් එහෙම මේ කන්නේ ගොවිතැන් අපේ පින්වතුන් බක්පුර පසළොස්වක පොයට කලින් නිම කරනවා. ඉතින් ගොවිතැන් නිම කරන ලද වෙල්යාය හරිම ආශිර්වාද ආකාරයෙන් තමයි දිස්වන්නේ. ඒ වෙල්යාය මදින් වෙන මහණියර බොහෝ වෙලාවට ගම්මුන්ට ගමේ විහාරස්ථානයට මාවත සදනවා. ඉතින් මේ නීර පියමන් කරලා විහාරස්ථානයට කොට වදින සදහැවතුන් කුඩා දරුවන් හිත පිනවන දර්ශනයක් බවට පත් වෙනවා. සම්බුදු අසිරිය නම් මෙපමණ කෑයි අපට උපමා ඇත්තේම නැහැ. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා හදවත දල්වාගෙන පින්වන්ත හැම දෙනාම තුනුරුවන පාමුලේ ක්‍රාසි කරගන්න අපි සූදානම් වෙනවා. අදත් අපි ගුරු දෙවිඳුන් ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම සදහම් සාකච්ඡා පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් වන්දනමාන කොට පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව විවාහ වීමට බලාපොරොත්තු වෙන සිටින දිනිති විමලසිරි සහ කලින්දු අකලංක යන පින්වන්ත දෙපළගේ විවාහයට ආශිර්වාද පිණිස ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි පින්වත් දිනිති විමලසිරි මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත දෙපළ ප්‍රධාන ඒ පින්වන්ත හැම දෙනාමත් පින ඇති ඔබ හැම දෙනාමත් දයාවෙන් කැටුව අපි සදහම් සාකච්ඡාව පිණිස අවසරය සූදානම් කරගන්නම්. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි උතුම් වෙසක් පුර 15 පොහොය දිනය අභියස අපි රැඳෙන්නේ හෙට දවසේ පොහොය දිනේ උදාවනවා. අද අපට අනුකම්පාවෙන් ඔබ වහන්සේ අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. මේ දහම් මඟ විවර කළ දුන්නු පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. එහෙමයි ස්වාමීනි. එතකොට අපි කතා කරමින් හිටියේ දැන් මේ වෙසක් උදාව සිද්ධ වෙන්නේ. එහෙමයි. අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාල වසර 2565 සම්පූර්ණ වෙනවා. එහෙමයි. ඉතින් මේ තෙමගුලක් තමයි උදා වෙන්නේ. අපි සාමාන්‍ය එදා ඉඳලා සිංහල විවහාරේ කතා කරමින් ඉන්නොත් තෙමගුලය කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුලොවට වැඩම කරලා ශ්‍රී සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් පුරාවට අපිට හිතාගන්න බැරි ආකාරයට දෙව් මිනිස් ලෝකයාට රැකවරණය සැලසුවා. එහෙමයි. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටින යුගයේ විශාල පිරිසක්
අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා සවැත් නුවර පුරා සිටි කෝටි 8ක ජනතාවකින් කෝටි 5ක්ම මේ බුදු සසුනේ පිළිසරණ ලබා ගත්තා. එහෙමයි ස්වාමීනි. සසරේ ජරා ව්‍යාධි මරණ දුකින් කෙලවරක් නොපෙනෙන මේ සසරේන සත්වයාට ඒ ජරා ව්‍යාධි මරණ දුකේ නිමාවකට පත් වෙන්න මහා භාග්‍ය උදා වුණා. විශාල පිරිසකට. ඒ නිසා තමයි අපි කල්පනා කළේ මේ කාල පරිච්ඡේදයේ මහබෝසතාණන් වහන්සේගේ අසිරිමත් වූ සිත ගැන, ඒ අසිරිමත් වූ ජීවිතය පිළිබඳව, අසිරිමත් වූ පාරමිතා බලයන් පිළිබඳව කතා කරමින් සත්පුරුෂ සිත් ඇති ප්‍රඥාවන්ත සිත් ඇති අයට ඒ මහබෝසතාණන් වහන්සේ ගැන සුපාන සිතක් උපදව ගන්නට, අවබෝධයක් ඇති කර ගන්නට ඉඩහසර සැලසේවා කියන අදහසින් තමයි එතකොට මේ ධර්ම දේශනා මාලාව ආරම්භ කළේ. ඉතින් අදත් මම කල්පනා කළා මහබෝසතාණන් වහන්සේ දැන් දුෂ්කර ක්‍රියාව දක්වා අපි කතා කළා. ඒතර දුෂ්කර ක්‍රියාව අතහැරලා දාලා කුසල අකුසල් විමසමින් කටයුතු කළ ආකාරය පිළිබඳව, පටිච්ච සමුප්පාද මෙනෙහි කරපු ආකාරය පිළිබඳව දැන් අද දවසෙත් අපි කතා කරන්නේ ඒ වගේ කොටසක් පිළිබඳව. ඒතර මහබෝසතාණන් වහන්සේ සම්බුදු වෙන්න පෙර කොතරම්නම් තමන්ගේ චිත්තසංතානයේ තේරුම් ගන්නට, ඒ චිත්තසංතානයේ පැන නගින දේවල් කුසල් අකුසල් වශයෙන් විමසන්නට, ඒතර මේ කුසල් අකුසල් තේරුම් ගන්න අප්‍රමාණ වෙහෙසක් දාලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ මොකද ඒකට හේතුව ඒ කුසල් අකුසල් තේරුම් ගන්න මහන්සි ගන්න තමයි විද්‍යාව උපදවා ගැනීම පිණිස අවශ්‍ය කරන ප්‍රඥාව විවර වෙන්න පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. ඒක බුද්ධ දේශනාවල තියෙනවා. එහෙමයි. මිතුගක්කල් මිතරන් තදබල කිසි කෙනෙකුට මේ සමාන කරන්න බැරි ආකාරයේ කායික වශයෙන් මේ දුෂ්කර ක්‍රියාවට පත් කරමින් කටයුතු කරද්දිත් සාමාන්‍ය මනුස්ස ස්වභාවයේ ඉක්මවා ගියපු ඥාන දර්ශනයක් උපදව ගන්න ලැබිලා නැහැ. එහෙමයි. කුමක් නිසාද ඥාන දර්ශනයක් උපදව ගන්න බැරි වුණේ? ඒ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ආකාරයට අවශ්‍ය කරන ප්‍රඥාව චිත්තසංතානය ඇති කරගන්න බැරි වීම නිසා. එහෙමයි. එතකොට දැන් මේ ප්‍රඥාව ලැබෙන ප්‍රතිපදාව ටික ටික මහබෝසතාණන් වහන්සේ තේරුම් ගන්න. ප්‍රඥාව ලැබෙන ප්‍රතිපදාව. ඒතර ප්‍රඥාව ලැබෙන ප්‍රතිපදාව තමයි මේ කුසල අකුසල් යහපත අයහපත පිනපව පිළිබඳව තමන්ගේ හිතේ හට ගන්න සිටිවිලි පිළිබඳ තියෙන අවබෝධය වැඩි වෙන්න ඕන. ස්වාමීනි හරි විස්මිතයි විමස ගන්න හිතෙනවා මේ ස්වභාවයෙන්ම කාමයට නැඹුරලා අපේ හිත පවතිනකොට මහබෝසතාණන් වහන්සේගේ හිත මේ කුසල අකුසල් විමසීම පිණිස නැමී යනවා. ඒක තමයි කියන්නේ ආශ්චර්ය මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවය. එහෙමයි ස්වාමීනි. ඒක හරි ආශ්චර්යයි ඒක. ඊට පස්සේ දැන් මේ අද කතා කරන දේශනාවෙත් තියෙනවා මේ ආවගේ ආශ්චර්ය සිද්ධියක් තියෙනවා. මහබෝසත් කාලේ තමන්ගේ චිත්තසංතානයේ පැන නගින සිටිවිලි කුසල අකුසල් වශයෙන් වෙන් කරමින් වාසය කරන්න දිවි පරදුවට තියාගෙන ගත කරපු ආකාරය පිළිබඳව. එහෙමයි. එතකොට පින්වත් මහන්නේ ඒ කාලේ සම්බුද්ධත්වයට පත් වෙලා හිටියේ නෑ කියනවා. බෝධිසත්ව අවදීමයි කියන මට මේ අදහස ඇති වුණේ. ඉතින් මම මෙහෙම හිතුවා කියනවා එහෙනම් මම මේ සිතට එන විතරකයන් දෙපැත්තකට වෙන් කර විමසා බලමින් ඉන්න එක තමයි හොඳ කියලා. විමසා බලමින් ඉන්න එක තමයි හොඳ කියලා කල්පනා කළා කියනවා. ඉතින් පින්වත් මහන්නේ මම මෙහෙම කළා කියනවා. යම් කාම විතරකයක් නැද්ද? යම් ව්‍යාපාද විතරකයක් නැද්ද? යම් විහිංසා විතරකයක් නැද්ද? මේවා එක පැත්තකට දැම්මා කියනවා. එහෙමයි. ඊට පස්සේ කාමයන්ගෙන් වෙන්වීමේ යම් නික්කම්ම විතරකයක් ඇද්ද? ව්‍යාපාද රහිත යම් විතරකයක් ඇද්ද? අවිහිංසා විතරකයක් ඇද්ද? ඒව තව පැත්තකට දැම්මා කියනවා. ওই විදියට පැති දෙකකට තමන්ගේ හිතේ උපදින සිතිවිලි දමමින් කල්පනා කර වාසය කළා කියන. අනික ප්‍රඥාව උපදින්න හේතු වෙන බෝසතාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ඉතින් පින්වත් මහන්නේ ওই විදියට සිටිවිලි වෙන් කර බලමින් කෙලස් තවන වීරියෙන්
ජීවිත පරිත්‍යාගයෙන් ජීවිතේ පවා පරදුවට තබලා දැන් මේ කරන්නේ. එහෙමයි. අප්‍රමාදීව සිටිද්දි පවා මා තුල කාම විතරක හට ගන්නවා කියලා කියනවා. එහෙමයි. එහෙම ඉඳිද්දි කාම විතරක හට ගන්නවා. එහෙමයි. එතකොට මම මේ විදියටයි කියන දැනගන්නේ ඔන්න දැන් මගේ හිතේ ව්‍යාපාද විතරක හට ගන්නවා කියනවා. හිංසා විතරක හට ගන්නවා කියනවා. ඒතර මම මෙහෙමයි කියන දැනගන්නේ දැන් ඔන්න මගේ හිතේ කාම විතරකයක් ඇති වුණා. ව්‍යාපාද විතරකයක් ඇති වුණා. හිංසා විතරකයක් ඇති වුණා. ඇත්තෙන්ම මේ විතරක මට පීඩාව පිණිස පවතින දෙයක්. එදන් බින්කල්ල බෙදමින් දුරු කරන්නේ කල්පනා කරන්නේ. එහෙමයි. දුරු කරලා මහන්සි ගන්න කෙනාට නැවත නැවත එනකොට ඒක හිතට මොකද්ද? පීඩාවක්. එහෙමයි. ඉතින් යම් සතිවිල්ලකට අපේ හිත අකමැති නම් ඒ සිතිල්ලම නැවත හිතට එනව නම් අපිට ඒක මොකද්ද? ඒක පීඩාවන්නේ. යම් කෙනෙකුට අකමැති නම් ඒක නා නැවත නැවත මුණ ගැහෙනව නම් මොකද අපිට ඒක පීඩාවන්නේ. එහෙමයි ස්වාමීනි. කල්පනා වුණා කියනවා දැන් මට පීඩාව පිණිස පවතින දෙයක් අනිත් උදවියටත් පීඩාව සලසන දෙයක්. ඒ වගේම දෙපැත්තටම පීඩාව සලසන දෙයක්. එහෙමයි. ඒ වගේම මේ කාම ව්‍යාපාද හිංසා සිතිවිලි කියන ප්‍රඥාව විනාශ කරන දෙයක්. ප්‍රඥාව විනාශ කළා දාන. ඒ වගේම දුක පැත්තේ තියෙන දෙයක්. ඒ කියන්නේ ඒවා මේ හදලා දෙන්නේ කොහොමද? කායික පීඩා, මානසික පීඩා, චිත්ත පීඩා නිර්මාණය කළ දෙනවා. එහෙමයි. ඒ වගේම නිවන සඳහා හේතු නොවන දෙයක්. නිවන සඳහා හේතු නොවන දෙයක්. ඒ වගේම පින්වත් මහණනි මේ කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක තමන්ට පීඩා පිණිස පවතින දෙයක් කියලා නුවණින් විමසද්දී ඒ විතරක නැති වෙලා යනවා කියනවා. අන්න එච්චර දැන් මානසිකත්වය දියුණු වෙලා තියෙන්නේ. දැන් සාමාන්‍ය කෙනෙකුට සමහරලාට මෙහෙම හිතනකොට නැති වෙන්නේ. ඒ කුමක් නිසාද? ප්‍රඥාව මෝරලා නැහැ. ප්‍රඥාව මෝරලා නම් තියෙන්නේ සීලවන්ත බව වැඩිලා නම් තියෙන්නේ හිත වැඩිලා නම් තියෙන්නේ. එහෙම විමසනකොට මොකද වෙන්න ඕන? නැති වෙන්න ඕන. එහෙමයි. මහ බෝසතාණන් වහන්සේ දැන් ප්‍රඥාව මෝරලා තියෙන්නේ. හරි ඒ නිසා තමයි ඉක්මනට නැති වෙලා යන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අපි හිම හිතනකොට එහෙම නැති වෙන්නේ නැහැ නේ. එහෙනම් මේ දේශනාව බොරුවක්. කොහොමද මේ තර්කානුකූලව වෙන්නේ දෙන්න? එහෙමයි. තමන්ට ඒක ගෝචර නැත්නම් හිතනවා මේක බොරුවක්. හැබැයි තමන් හිතන්නේ මගේ හිතට වඩා පාරමී බලයන්ගෙන් වැඩුණු චිත්තසංතාන ඊට වඩා බලවත් කියලා ඉතින්ට ඉන්නේ. එහෙමයි. ඒක හරි පුදුමයි අපිට තේරෙනවා දැන් මේ සද්ධාවට එනවා කියන එක හරි දුෂ්කර දෙයක්. හැමතිස්සෙම තමන්ට සාපේක්ෂව තමයි ඔක්කොම මනින්නේ යන්නේ. ඒ ශාසන පවා විශාල මේ පරිහානියකට එන්නේ ඒකත් එක්කනේ. තමන්ට සාපේක්ෂව මේ මනින්න යන නිසානේ. එහෙමයි. සමහර දේශනා පවා සමහර පැවිදි අය පවා මේක සමාජගත කරන්න දෙපාරක් හිතන සැකසහගතයි. ඇයි? මොකද තමන්ට සමාන කරන්න යනවා ඒක. එහෙමයි ස්වාමීනි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙයි. තමන්ට සමාන කරන්න යනවා. එහෙමයි. තමන්ට සමාන කරන්න යන නිසා තමයි තමන්ගේ ගුණයට මේ බහ බලනවා මේක දේශනාව. බහ බලද්දි මෙතන තමයි වර්ධින තැන. තමන්ට ගුණයට මේක සසඳන්න යනවා. එහෙමයි. සසඳෙන්නේ නැත්නම් මේක පිළිගන්නේ නැතු යනවා. සම්පූර්ණ. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරන්නේ නැහැ තමන්ට සසඳන්න යන්න කියලා කියන්නේ. එහෙමයි. සූත්‍රයේ බහ බලන්න කියනවා. විනයේ සසඳා බලන්න කියනවා. එහෙමයි. සූත්‍රයේ බහ බලනකොට විනයේ සසඳා බලනකොට බහ බැලෙනව නම් සසඳෙනව නම් පිළිගන්න කියනවා. නැත්තම් පිළිගන්න එපා කියනවා. එහෙමයි තියෙන්නේ. එහෙමයි. ඒතර බලන්න දැන් මේ කරුණෙන් හිත සද්ධාවට එන්න එපා. පාරමී බලයකින් වැඩුණු ඥානීය මෝරාගේ හිතේ තියෙන ආශ්චර්යය. එහෙමයි ස්වාමී. දැන් ඒසා මහා කාමව සම්පatti ගොඩක් අතහරින්න බෑනේ මේ වගේ ඥානීය මෝරාගේ හිතක් මහ බොහෝතන තිබුණ නැත්තම්. එහෙමයි. අද වර්තමාන යුගයේ ගත්තොත් මේ වගේ අත්හැරීමක් අත්හරින කෙනෙක් නැහැනේ. එහෙමයි. හරි සුළු සුළු අත්හැරීම් පොඩ්ඩක් නේ තියෙන කෙනෙකුට. ඒ වගේ කටුක දේවල් ඉවසගෙන දරාගෙන එතකොට ඉන්න පුළුවන් මෛත්‍රී සම්පන්න හිතක්, කිපෙන්නේ නැති හිතක්, උපේක්ෂාවටපත් කරගන්න පුළුවන් හිතක්. ඒ කිසි දෙයක් ඉදිරියේ කාලයක් ප්‍රායෝගික අනුගමනය කරලා බලලා ඒව හරියන්නේ නැත්නම් ඉක්මනින් අතහරින්න පුළුවන් හිතක්. ඒක ප්‍රඥාවත් එක්ක සම්බන්ධයිනේ. එහෙමයි ස්වාමීනි. ඒතර එතෙන්ට එන්නේ නැහැ මහ බෝසතාණන් වහන්සේ ගැන බොහෝ අය. එහෙමයි. තමන්ගේ තියෙන අර අල්ප මාත්‍ර මේ කල්පනා රටාවත් එක්ක ඥානෙත් එක්ක තමයි ඔක්කොම ගල්පන්නේ.
ස්වාමිනී මෙතරම් අපට කිසි විටක උපමාවක් හොයාගන්න බැරි අප්‍රතහිත පාරමී ධර්මයන් පූර්ණ කොට සම්පූර්ණ කොට වදාළ ඒ වගේම අවසානාත්ම භාවයේ මෙතරම් පරිශ්‍රමයක් දරන සාත්‍රුන් වහන්සේගේ උදාාර ව්‍යායාමයේ කුඩාවට හෝ අපිට පසක් වුණොත් මේ අපිට මේ කාරණා තේරෙන්න අවශ්‍යයිද ස්වාමීනි? අනිවාර්යෙන්ම. එහෙමයි. ඒ විශේෂයෙන් මේ ඥාණයට එන්නත් ඕනේ, ශ්‍රද්ධාවට එන්නත් ඕනේ. එහෙමයි. ඒක වෙන්න eBay. ඒක ධර්මයේ තියෙන ආශ්චර්යයක්නේ. එහෙමයි. මොකද ධර්මයක් මේ පුරුදු කරනකොට එතෙන්ට හිතපත් වෙන්න ඕනේ. එහෙමයි. ඒක එතකොට තමන්ගේ තියෙන එකක් නෙමෙයි, ඒක ධර්මයේ ආශ්චර්යය. එහෙමයි. ස්වාමීනි ශ්‍රාවකයා සාත්‍රුන් වහන්සේ පාමුල දූවිල්ලෙන්වත් අපට උපමා කරන්න. ඒකනේ එතෙන්ට මේ ප්‍රමාණයට යන්නේ තියෙන අඥානකම නිසාමනේ. එහෙමයි ස්වාමී. අඥානකමයි අසත්පුරුෂකමයි. එහෙමයි. අඥානකමයි අසත්පුරුෂකමයි. එහෙයි ස්වාමීනි. ඊළඟ දේශනා කරනවා හරි බුදුමයි මහ බෝසතාණන් වහන්සේ තේරුණා කියනවා මේ විදිහට හිතනකොට කාම විතරක හිතේ නැති වෙලා යනවා කියනවා. ව්‍යාපාද විතරක නැති වෙලා යනවා කියනවා. එහෙමයි. හිංසා විතරක නැති වෙලා යනවා කියනවා. මේ කාම ව්‍යාපාද හිංසා විතරක මට පීඩා පිරිස පවතිනවා කියලා විමසද්දී නැති වෙලා යනවා කියනවා. එහෙමයි. මේ කාම ව්‍යාපාද හිංසා විතරක ප්‍රඥාව විනාශ වෙලා යනවා කියලා දුක පැත්තටම ඇද වැටෙනවා නිවන පිණිස පවතින්නේ නැහැ කියලා හිතද්දිම නැති වෙලා යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. වැඩෙනු හිතේ ස්වභාවයක්. එහෙයි. පින්වත් මහණෙනි මම ඒ විදියට උපනූපන් සෑම කාම සිතිවිල්ලක්ම උපන්නේවයි නූපන්නේවයි. උපදින තියෙනේව පවා. එහෙමයි. ව්‍යාපාද විතරක හිංසා විතරක දුරින්ම ඔය විදිහට දුරු කළා කියනවා. සම්පූර්ණ බැහැර කළා කියනවා. නැත්තරම නැති කළා කියනවා. ඒ කියන්නේ ආය හිත වේ කියන්නේ නැත්තරම නැති කරගෙන වැන්ල ගන්න නැති ස්වභාවයටපත් වුණා. එහෙමයි ස්වාමීනි. එහෙම හිත වාසය කරනකොට මොකද උනේ කාලයක් යනකොට දැන් මේ බෝසත් කාලේනේ. එහෙමයි. කාලයක් යනකොට දැනුණා හිතේ කාම විතරක වැළඳ ගන්නෙම නෑ වගේ. ස්වාමීනි සාත්‍රුන් වහන්සේ මේ බව අත්දකිනවා එහෙම. අත්දකින්න මහ බෝසතාණන් වහන්සේ අත්දකින්න. එහෙමයි. ඒ අත්දකපු දේ තමයි දැන් මේ කියන්නේ. එහෙයි ස්වාමීනි. ආහන බලන්න. දැන් මෙහිම දෙයක් හරිනම් එතකොට ශ්‍රාවකයත් එතකොට මේ ධර්මයේ පුරුදු කළා නම් මේකනේ අත්දකින්න ඕන. එහෙමයි. ඒක අත්දකන ඒකනේ ඉස්මතු වෙන්නත් ඕන. එහෙමයි. වෙන විකාර නෙමෙයි ඉස්මතු වෙන්න ඕන. පින්වත් මහන්නි හිතේ ස්වභාවය මේකයි කියනවා. බහුල වශයෙන් යම්ම දෙයක් හිතනවා නම් කල්පනා කරනවා නම් හිතා ඉන්නවා නම් ඒ පැත්තටම හිත නැමිලා තියෙන්නේ කියන. යම් දෙයක් හිතනකොට කල්පනා කරනකොට මොකද වෙන්නේ? ඒ පැත්තටම හිත නැමිලා තියෙනවා කියන. පින්වත් මහන්නි ඉතින් භික්ෂුවක් හිතා ඉන්නේ බහුල වශයෙන් කල්පනා කර ඉන්නේ කාම විතරක නම් ව්‍යාපාද විතරක නම් හිංසා විතරක නම් කාමයන්ගෙන් වෙන්වීමේ සිටිවිලි ඇති වෙන්නේ නැහැ කියන. වැඩිපුර හිතා ඉන්නේ කාම විතරක නම් මේ කාමයන්ගෙන් වෙන්වීමේ හිත ඇති වෙන්නේ නැහැ කියන. වැඩිපුර හිතා ඉන්නේ ව්‍යාපාද විතරක නම් මේ මෛත්‍රී සහගත සිටිවිලි ලේසියෙන් උපදින්නේ නැහැ කියන. වැඩිපුර හිතා ඉන්නේ හිංසා සිටිවිලි නම් අවිහිංසා සිටිවිලි ලේසියෙන් හිතේ උපදින්න බෑ කියන. මේක තමයි ධර්මතාවය. රාගයට බර සිතිවිලි හිතා ඉන්නවා නම් විරාගී සිතිවිලි ඇති කරනවා කියන එක දුෂ්කර දෙයක්. ද්වේෂයට බර සිතිවිලි හිතා ඉන්න කෙනාට මේ මෛත්‍රියට උපකාර වෙන දේවල් හිතනවා කියන එක අමාරු දෙයක්. එහෙමයි. මෝහයට බර වෙච්ච දේවල් කල්පනා කර ඉන්න කෙනාට මෝහෙන් නිදහස් වෙන දේවල් හිතා ඉන්නවා කියන එක දුෂ්කර දෙයක්. එහෙමයි. දුෂ්කර දෙයක්. එහෙමයි. ස්වාමීනි මේ හිතේ ගති ස්වභාවය සාත්‍රුන් වහන්සේට අනාවරණය වෙනවා. අනිවාර්යයෙන්. එහෙමයි. අනාවරණය වෙනවා. එහෙයි ස්වාමීනි. ඒක තමයි ඥානි මෝරා යනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඥානි මෝරා යනවා. දැන් මේ බෝසත් කාලෙම මෙච්චර මහා හැකියාවක් ඒ චිත්තසංතාන ඉපදලා තියෙනවා. එහෙමයි. ආශ්චර්යයි. සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන්. මහ බෝසතාණන් වහන්සේගේ මේ උතුම් ආශ්චර්ය කාරණය. එහෙමයි. ඊළඟට විස්තර කරනවා මේ පින්වත් මහන්නේක මෙන්න මේ විදිහේ දෙයක් කියනවා. උපමාවක් කියනවා. වැස්ස කාලේ ඉවරුණා කියලා හිතන්න කියනවා. දැන් ඔන්න අවසාන පායන මාසය ආවා කියනවා. ඒක ගවයන්ට කෑම බීම නැති කාලයක් කියනවා. ඉතින් ගොපල්ලා ගවයන් රකින්න මෙහිමයි කියන කොහොමද? ගොයම මැද්දෙන් පාර දිගේ ගවයාව ඕන් දක්කගෙන යනකොට ඌ නිකම්ම ගොයමට හැරෙනවා කියනවා. ඒ කන්න දේවල් නැහැනේ. එහෙමයි සර්. කන්න දේවල් නැහැ. කන්න දේවල් නැති නිසා හැරෙන්නේ කොහාටද? ගොයමට. හම්බෙන්නේ යමක්ද හම්බෙන දෙයට හැරිලා යනවා.
එහෙමයි ස්වාමීනි. වේලිච්ච තැන වේලිච්ච ප්‍රදේශේ දැන් නියග යන්න වේලිලාන් තියෙන්නේ. වේලිලාන්න මොකද තියෙන්නේ? කන්න දෙයක් නැහැ. කන දෙයක් නැත්නම් මොකද වෙන්නේ? තියෙන දෙයක්ද තියෙන පැත්තට හැරිලා යනවා. ඒක තමයි ස්වභාවය. ඒ වගේ තමයි කියනවා ගොයම් මැද ඒ වගේ තමයි අපේ හිතේ ස්වභාවයත්. අපි බොහෝ කාලයක් පුරුදු කරපු නෙක්කම විතරක නැත්තම් ඒ වගේ වේලිලා නම් තියෙන්නේ. පුරුදු වෙච්ච කාම විතරකයට එනකොටම මොකද වෙන්නේ? ඒකෙන් ආස්වාදයක් ඇති වෙච්ච ගමන්ම ඒ පැත්තටම තමයි හැමෙන්න බුරුලා යන්නේ. එහෙමයි ස්වාමීනි. පුරුදු කරපු මෛත්‍රියක් නැත්තම් වේලිලා නම් තියෙන්නේ ඒකෙන් හිත කාලයක් තිස්සේ ඇබ්බැහි වෙච්ච දේශයටම නැවත නැවත කරගිලා යනවා. පුරුදු වෙච්ච අවිහිංසා විතරක නැත්තම් ඒකින් වේලිලා නම් තියෙන්නේ කාලයක් තිස්සේ පුරුදු වෙච්ච හිංසා සිතිවිලි වලට සිත කැරකිලා යනවා. ලේසි නෑ කන්ට්‍රෝල් කරන්න. ඔක තමයි මේ සාමාන්‍ය ස්වභාවය හිතේ. බලන්න එක ලස්සන උපමාවකින් බෝසතාණන් වහන්සේට වැටහෙන්නේ නැහැටි ඒක. එහෙමයි. එතකොට ඌ නිකම්ම ගොයමට හැරෙනවා කියනවා. එතකොට ඌට කෙවිතෙන් ගහනවා කියනවා. ඌ ආයිමත් ගොයමට හැරෙනවා කියනවා. තවත් රිදෙන්න ගහනවා කියනවා. එතකොට ඌ දඟලනකොට ඉස්සරහට පැනලා එහාට මෙහාට දුවලා ගොයමට හැරෙන උගේ ගමන වළක්වනවා කියනවා. එතකොට ඉච්චර මහන්සියක් ගන්න වෙනවා. එහෙමයි. කාම විතරක බහුල කාලේ. ඥානි මෝරලා නැත්තම් කාම ව්‍යාපාද හිංසා විතරක බහුල නම් අච්චර මහන්සියක් ගන්න වෙනවා. මේ ගොපල්ලා ගන්න මහන්සිය වගේ. එහෙමයි. මොකද හිතේ ස්වභාවය අරකනේ. පුරුදු වෙලා නැහැනේ. එහෙමයි. ඒ නිසා අර පැත්තට නැවත නැවත කැරක් කැරක යනවා. කැරක කැරක යන්න මොකද වෙන්නේ? අර ගොපළු කොල්ලා හරියට පැන පැන මෙහාට පැන පැන ගහ ගහ හරියට මෙහාට දක්වන්නේ විශාල මහන්සියක් ගන්න යම්සේද. ඒ වගේ අපිටත් කරන්න වෙනවා. එහෙමයි ස්වාමීනි. මේක මට අයහපත පිණිස පවතිනවා. ප්‍රඥාව දුර්වල කරනවා. දුක පිණිස පවතිනවා. නිවන පිණිස මේක පවතින්නේ. සසර යන්නයි මේක හේතු වෙන්නේ. නැවත නැවත දාර්ක එනෙහි අර මේ ගොපළු කොල්ලා මේ හරක දක්වන්නේ යම්සේද අපිටත් අපේ හිත දක්වන්න වෙනවා. එහෙමයි ස්වාමීනි. ගොපළු කොල්ලා කෙවිත අරගෙන දක්වන්නේ යම්සේද අපිටත් යෝනිසෝ මනසිකාරය නැමැති කෙවිත හැමතිස්සෙම අරගෙන දක්වන්න වෙනවා. එහෙමයි. යෝනිසෝ මනසිකාරය නැමැති කෙවිත අරගෙන නැවත නැවත දක්වද්දී මොකද වෙන්නේ? දවසක් එනවා හිත ඒ තමන් පවත්වන යෝනිසෝ මනසිකාරය හිත වෙලා ගන්න දවසක් එනවා. එහෙමයි. දවස කවද්ද කියන්න බෑ. කැපකිරීම විතරයි කරන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා ගෝපාල එච්චර මහන්සියක් ගන්න ඇයි කියලා අහන පින්වත් මහණෙනි හරකුන්ට ගොයම් කන්න ඉඩ දුන්නොත් හරකුන්ට ගොයම් කන්න ඉඩ දුන්නොත් ඒකින් දඬුවම් ලැබෙන බව හිරේ විලංගු වැටෙන බව දඩ ගහන බව ගරහා ලැබෙන බව මහා කරතර ගොඩක පැටලෙන සිදුවෙන බව ගෝපාල දන්නවා කියනවා. ගෝපාල දන්නවා කියනවා. එහෙමයි. ඒ වගේ අපේ හිතට මොකද කරන්නේ එතකොට? කෙවිතෙන් ගහන්නේ ඇයි? හිතට තේරුම් කරන්නයි ගහන්නේ. හිතට තේරුම් කරවල දෙන්න උත්සාහ කරන්නේ ඇයි? දන්නවා මේක මේ විදියට මයාලේ කාම ව්‍යාපාද හිංසා විතරකයන්ගෙන් හිතා නොමග යන දුන්නොත් වැටෙන්නේ කොහාටද? ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව සහිත සසරට වැටෙන්නේ. එහෙමයි. සතර පායට වැටෙන්නේ. දුකට වැටෙන්නේ. නැගී සිටීමක් නෑ. නැගී සිටීමක් නෑ ලේසි. එහෙමයි. එහෙනම් එහෙම නැගිටින්න බැරි ඇයි? බැරි වෙන්නේ ඇයි? යෝනිසෝ මනසිකාර නැමති හින්දුවෙන් හිතට පාඩම උගන්වලා මදි නිසා. ලස්සන උපමාව නේද? එහෙමයි. හරිම ලස්සනයි. පින්වත් මහණනි ඔන්න ඔය විදියට මේ අකුසල් වල ආදීනව මේ වගේ ලාමක බව මේවායින් ජීවිතේ කෙලෙසෙන හැටි මම දැකලා තියෙනවා කියන. කුසල් දහම් වල අනුසස් කෙලෙසුන්ගෙන් නිදහස් වීමේ අනුසස් මම දැකලා තියෙනවා කියන. මහ බෝසතාණන් වහන්සේ බෝසත් කාලෙම කුසල් දහම් වල ආනිසංස අකුසල් වල ආදීනව දැක්කා. ලාමක හිතේ ආදීනව දැක්ක. ශ්‍රේෂ්ඨ හිතේ ආනිසංස දැක්කා. ඒ ලාමක දේවල් වලින් හිත කෙලෙසෙන හැටි තමන්ගේ හිත දිහා මේ ආරි ගවේෂණයක නිරත වෙලා ඒක හොඳට අත්විඳා. එහෙමයි. හිත නොමග යන හැටි අයාලේ යන හැටි අත්විඳා. හරි ආශ්චර්යයි. එහෙමයි ස්වාමී. පුදුම ආශ්චර්යයි. මහා බෝසතාණන් වහන්සේගේ මේ ආශ්චර්ය නම් සාදු සාදු. බෝසතා පාරමී බලයන්ගෙන් පිරුණු බෝසතාණන් වහන්සේ නමක් ඇරෙන්න අහෝ වෙන කිසි කෙනෙකුට මේක කරන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඒ බෝසත් ජීවිතය ගැන පවා සාදු නාද නංවමින් හිත පහන් කරගන්න. එහෙමයි.
ඉතින් පින්වත් මහණනි ඔය විදියට සිතවිලි වෙන් කර කර බලමින් කෙලස් තවන වීරියෙන් ජීවිත පරිත්‍යාගයෙන් අප්‍රමාදීව සිටිද්දී පවා මා තුල කාමයන්ගේ නිදහස් වීමේ නික්කම විතරක හට ගන්නවා කියලා. දැන් කෙලස් තවන වීරියෙන් ඉඳිද්දි මොකද වෙන්නේ? කාලයක් පුරුදු වුණාට පස්සේ මොකද වෙන්නේ? නික්කම්ම සිතවිලි ගලනවා කියන. එහෙමයි හරි ලස්සනයි නේද? ස්වාමීනි හරි. කාමයන්ගේ කියන්නේ හිත කාමයන්ට නතු නොවෙන. එහෙමයි. හිත කාම අරමුණු වල බැස ගන්න නැති වෙන විදිහේ කාම අරමුණු වලින් නිදහස් වෙන විදිහේ සිතවිලි හිතේ નિરાයාසයෙන් ගලනවා ලස්සනට. ස්වාමීනි මේ අවස්ථාව කොච්චර මේ පින්වන්තයිද පුණ්‍ය සිතවිලි නෙක්කම්ම සිතවිලි හිතට ගලන අවස්ථාව දැන් අපිට සිද්ධ වෙන්නේම කුඩා කුඩා දෙයකට ගැළපිලා අකුසල්ම හිතට ගලන එකක් නේ අපි අත්දැකීම් ඉන්නේ නිසා. එතකොට මේ මොනතරම් අස්සසිල්ල සැනසිල්ලක් ශ්‍රාවකෙක් ලබනවද ධර්මයේ තුලින්. එහෙමයි ස්වාමී. ඒක හරි. ඊට පස්සේ කියනවා එතකොට මම මේ විදියටයි දැනගන්නේ. ඔන්න දැන් මගේ හිතේ නෙක්කම් විතරකයක් ඇති වුණා. ඇත්තටම මේ විතරකයේ ඒ වගේම තමයි අව්‍යාපාද විතරකයක් ඇති වුණා. අවිහිංසා විතරකයක් ඇති වුණා නම් ඇති වුණා කියලා දැනගන්නවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ හිතනවා කියන මේ ඇත්තටම මේ උපදින විතරකේ මට පීඩා පිණිස පවතින දෙයක් නෙමෙයි. ඒ වගේම අනිත් උදවියට පීඩාව සලසන්නෙත් නෑ මේ විතරකේ තිබුණා කියලා. එහෙමයි. ඒ වගේ දෙපැත්තටම පීඩාව සලසන දෙයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි ප්‍රඥාව වඩවන දෙයක් මේක අන්න වැදගත් කාරණා. එහෙනම් කාම ව්‍යාපාද හිංසා විතරක වලින් මොකද වෙන්නේ? ප්‍රඥාව දුර්වල කරනවා. නික්කම්ම අව්‍යාපාද හිංසා විතරක වලින් මොකද වෙන්නේ? ප්‍රඥාව වඩවනවා. මේක තමයි ආශ්චර්යය. ප්‍රඥාව වඩවනවා. එහෙමයි. ඒ වගේම නික්කම්ම අව්‍යාපාද අවිහිංසා විතරක හිතනකොට දැන් මේ අනිත්‍ය සිතිවිලි හිතනකොට ඒ වගේම සතර සතිපට්ඨාන ආරමුණු සිහි කරනකොට ඒව නික්කම්ම විතරක. එහෙමයි. ඒ සතර බ්‍රහ්ම විහරණ සිතිවිලි හිතනකොට ඒව නික්කම්ම අව්‍යාපාද අවිහිංසා වලට අයිති ඒවා. එහෙමයි. ඒ වගේම අනුස්සති ආරමුණු සිහි කරනකොට ඒව නික්කම්ම අව්‍යාපාද අවිහිංසා ආරමුණු වලට අයිති ඒවා. එහෙමයි. ඒතර ඒව හිතනකොට මොකද වෙන්නේ? ඒවාගේ හිතේ ප්‍රඥාව වැඩෙනවා කියනවා. දුක නැති පැත්තේ තියෙන දෙයක් කියන. එහෙමයි ස්වාමීනි. එහෙනම් ටික ටික ෂේ වෙලා යන්නේ මොකද? දුක තමයි ෂේ වෙලා යන්නේ. එහෙමයි. නිවන සඳහා හේතු වෙන දෙයක් කියන. ඒක කොහොමකටද හේතු වෙන්නේ? නිවනට උපකාර කරනවා කියන. එහෙනම් පින්වත්නි පුළුවන් තරම් බුදු ගුණ, දහම් ගුණ, සංගුණ හිතන්න නිවනට හේතු වෙනවා ප්‍රඥාව මෝරනවා. සතර බ්‍රහ්ම විහරණ සිතවිලි හිත හිතා ඉන්න නෙක්ඛම් වැඩෙනවා ප්‍රඥාව මෝරනවා නිවන පිණිස පවතිනවා. මේක සත්‍යයක්. එහෙමයි ස්වාමීනි. මේක සත්‍යයක්. කල්ප ගානකට දුර්ලභ සත්‍යයක් මේක. එහෙමයි. මොකද කල්ප ගානකට පස්සේ තමයි මේ දුර්ලභ සත්‍ය එළියට මතුවෙන්නේ. කල්ප ගානකට පස්සේ මේක එළියට එන්නේ. තව කල්ප ගණන් මේක මේ ලෝකෙ නැති කාල සීමාව තමයි වැඩි. මේක නැති කාල සීමාව තමයි මේ ලෝකෙ වැඩි. තියෙන කාල සීමාව හරිම අඩුයි මේක. එහෙමයි ස්වාමීනි. තියෙන කාල සීමාව හරිම අඩුයි මේක. නිවන සඳහා මුළු රාත්‍රියක් වුණත් පින්වත් මහණනි නෙක්කම්ම විතරක සිත හිතා ඉන්න විට කල්පනා කර කර ඉන්න විට ඒ හේතුවෙන් කිසිම බයක් දකින්නේ නැහැ කියලා කියනවා. හරි ආශ්චර්යයි. එහෙනම් කාමසිත ව්‍යාපාද හිංසා සිතුවිලි ඇති වෙනකොට මොකද වෙන්නේ? බයමයි ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. නෙක්කම්ම ව්‍යාපාද හිංසා සිතුවිලි හිතනකොට ඉන්න තැන කිසි බයක් නැහැ. ඉන්න තැන කිසි මහ බෝසතාණන් දැන් මේ අත්දැකලා කියන්නේ මේ. එහෙමයි ස්වාමීනි. නිකන් නෙමෙයි. ස්වාමීනි මේ බෝසත් සිතේ ආත්මය ආර්ය පරිශ්‍රණය සම්පූර්ණ වෙන විදිය. හරි ආශ්චර්යයි. එහෙමයි. ආර්ය පරිශ්‍රණය සම්පූර්ණ වෙන විදිය. එහෙයි. සත්‍යයේ ගවේෂණය සම්පූර්ණ වෙන. එහෙමයි ස්වාමීනි. සත්‍යයේ ගවේෂණය නෙමෙයි තියෙන්නේ. ස්වාමීනි අපි මේ අහන්නේ පෙර නොවැසු විරුදහමක්ද දැන් ප්‍රඥාව පිණිස අනුබලයේ පිණිස නෙක්ඛම්මේ මෛත්‍රිය මුදිතාව. ඒක නේද? එහෙමයි. හරි ආශ්චර්යයි. එහෙයි ස්වාමීනි. දවල් දවස පුරාම පින්වත් මහණ නෙක්ඛම්ම විතරක හිත හිතා ඉන්න විට ඒ ගැන කල්පනා කරගෙන ඉන්න විට ඒ හේතුවෙන් කිසිම බයක් දකින්නේ නැහැ කියන. එහෙමයි. ওই විදියට දිවා රාත්‍රි පුරාම නෙක්ඛම්ම අව්‍යාපාද අහිංසා විතරක සිත හිතා ඉන්න විට ඒ ගැන කල්පනා කරගෙන ඉන්න විට ඒ හේතුවෙන් කිසිම බයක් හිතේ උපදින්නේ නැහැ කියන පින්වත් මහණනි. නමුත් පින්වත් මහණ එක දිගටම එකම සිතා ඉන්නකොට එකම කල්පනා කරගෙන ඉන්නකොට ඇඟට ටිකක් මහන්සියක් දැනෙනවා කියන. එහෙමයි. ඇඟට මහන්සිය කියන. මොකද තාම සමාධි බලය ගොඩ නැගිලා නැහෙනේ. එහෙයි.
එතකොට මේ තාමද මේ සමාධි බලය ගොඩ නැගින්න පෙරණීමේ. එහෙමයි ස්වාමී. එතකොට දැන් මේකෙන් පස්සේ තමයි සමාධි බලය ගොඩ නැගින්නට විස්තර කරනවා දේශනාව ඊට පස්සේ. එහෙමයි. ඒතර මුල් කාලේ නික්කම්ම අව්‍යාපාද අහිංසා විතරක හිතනකොට බය නෑ. ප්‍රඥාව මෝරනවා. නිවන පිණිස පවතිනවා. නමුත් එකම නැවත නැවත හිතනකොට මොකද වෙන්නේ? සමාධි බලයක් ගොඩ නැගිලා නැති නිසා තාම වෙහසක් එනවා කියන. එහෙමයි. ඇඟේ මහන්සිය වැඩිකමට හිත සංසුන් වෙන්නේ නැති වෙනවගෙන සමහර වෙලාවට. එතකොට සිත සමාධියෙන් ඈත් වෙනවා කියන පින්වත් මහණි, මේ වෙලාවට මන් තුලම හිත රඳවා ගන්නවා කියලා කියනවා. මන් තුලම හිත රඳව ගන්නවා කියනවා. එහෙමයි. හොඳ හැටියට පිහිටුවා ගන්නවා කියනවා, එකඟ කර ගන්නවා කියනවා, සමාධිමත් කර ගන්නවා කියනවා. ඇයි මං එහෙම කරන්නේ? මගේ සිත විසිරෙන්න දෙන්නේ නෑ කියලා කියන මං එහෙම කරන්නේ. මගේ හිත විසිරෙන්න දෙන්නේ නෑ කියලා කියන මං එහෙම කරන්නේ. එහෙමයි. හරි ආශ්චර්යයි. මගේ හිත විසිරෙන්න දෙන්නේ නෑ කියලා කියන මං එහෙම කරන්නේ. ඔය විදිහට පින්වත් මහන්නි, දැන් එතකොට නික්කම්ම අව්‍යාපාද අහිංසා විතරක් හිතනකොට ඊළඟට ලස්සන කියනවා පින්වත් මහන්නි, එක දිගටම සිත හිතා ඉන්නකොට, එකම කල්පනා කර ඉන්නකොට ඇඟට හරි මහන්සි. එතකොට මේ කය පවා නොසන්සුන් වෙලා යනවා, හිතේ සමාධිය පවා ඈත් වෙලා යනවා. හැබැයි හරි ආශ්චර්යයි, විසිරෙන්න දෙන්නේ නැතුව හිත පවත්තන. එහෙමයි ස්වාමීනි. විසිරෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ලස්සන කතාවක් කියන මේ දේශනා කරන භාගතුනස් පින්වත් මහන් හිතේ ස්වභාවය මෙන්න මේකයි කියනවා. තව ස්වභාවයක් විස්තර කරනවා. එහෙමයි. බහුල වශයෙන් යම් දෙයක් හිතනවා නම්, කල්පනා කරනවා නම්, හිතා ඉන්නවා නම්, ඒ පැත්තටම නැවත නැවත බර වෙවි යනවා පින්වත් මහණෙනි. ඒකයි කියන්නේ මේ කාලයක් මේක සීලෙ පුරුදු කරන්න කියලා කියන්නේ. හිත බර වෙනවා ඒ පැත්තට. එහෙමයි. දීප උදාගෙන කාලයක් බණහන කියන්නේ ඒකයි. හිත බර වෙනවා ඒ පැත්තට. ඒකාන්තයෙන්ම පිළිසරණ. ඒකාන්තයෙන් පිළිසරණ තියෙනවා. එහෙමයි ස්වාමී. ඒ කාලයක් මේක මේ ධර්මයේ කල්පනා කරන්න, සතර බ්‍රහ්ම විහරණ වඩන්න, අනුස්සති සිහි කරන්න, සතර සතිපට්ඨාන සිහි කරන්න කියන්නේ ඒකේ කාලයක් යනකොට හිත බර වෙනවා මේ පැත්තට. එහෙමයි. ඒතකොට ඒ කියන්නේ මේ පැත්තට බර වුණා කියන නිවනට බර වුණා කියන එකයි. නිවනට බර වුණා කියන්නේ නිවනට බර වෙ සිතින් සසරට වැටෙනකොට රැකවරණයක් නැද්ද? එහෙමයි ස්වාමී. රැකවරණය තියෙනවා. එහෙමයි. එහෙනම් මේ නැවත නැවත ධර්ම දාණය දෙන පිරිස හිතා සතුටු වෙන්න මේ දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් ඔබ බර කරන්නේ දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරවන නෛර්යානික දහමටයි. බුදු ගුණයටයි ඔබ නැවත නැවත මේ ධර්ම දාණය දෙන පිරිස හිත පිහිටවන්නේ දෙව් මිනිස් ලෝකයාගේ. ධර්මයේ ගුණයටයි ආශ්චර්යයටයි මේ නැවත නැවත දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් පිහිටවන්නේ. ශ්‍රාවක සංඝරත්නයේ අසිරිමත් ගුණයටයි නැවත නැවත දෙව් මිනිස් ලෝකයේ සිත් සතන් පිහිටවන්නේ. කෙලෙස් දුරු කරන දහමකටයි දෙව් මිනිස් ලෝකයේ සිත් සතන් නැවත නැවත පිහිටවන්නේ. එතකොට ඒ කියන්නේ කුමකටද පිහිටවල තියෙන්නේ? නිවනට බර කරවල තියෙන්නේ. එහෙනම් තමන්ගේ සිතත් නිවනට නැවත නැවත බර කරන්න ආස නම්, දෙව් මිනිස් ලෝකයේ සිත් සතන් නැවත නැවත නිවනට බර කරන්න ආස නම් නැවත නැවත ධර්ම දානීම කරගන්න. එහෙමයි. නැවත නැවත නිවනට බර කරන පින සසර එනවා තමන්ට. නැවත නැවත තමන්ගේ සසරි පිටිපස්සෙන් කෙනෙක් ඉන්නවා හිත නිවනට බර කරවන්න අනුශාසනා කරන්න. ආශ්චර්ය නැද්ද? එහෙමයි. ආශ්චර්යයි. ආශ්චර්යයි. එහෙමයි. දැන් බලන්න මේක අනුසාරයෙන් හිතනකොට දැන් ඒක අපිට හොඳටම තේරෙනවනේ. එහෙයි ස්වාමීනි. එහෙනම් තමන්ගේ හිත නිවනට බර කරන්න ආස නම්, දේව මිනිස් ලෝකයාගේ සිත් සතන් නිවනට බර කරන්න ආස නම් මුලින්ම ඇති කරගන්න ඕන දෙයක් තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රයයි සද්ධර්ම ශ්‍රවණය. ඔය දෙක තුල නැවත නැවත හිත බර වෙනව නම්, නැවත නැවත බර වෙනව නම් නිවනට අනිත් ඕන කරන අංග තුල හිත බර වෙනවා. එහෙමයි. ඇයි සද්ධර්ම ශ්‍රවණයත් එක්ක ශ්‍රද්ධාවට බර වෙනවා. ශ්‍රද්ධාවට බර වෙන යෝනිසෝ මනසිකාරයට බර වෙනවා. යෝනිසෝ මනසිකාරයට බර වෙන සති සම්පජානයට බලවත් වෙනවා. සති සම්පජානයට බර වෙන්න ඉන්ද්‍රිය සංවරයට හිත මේ බර වෙනවා. ඉන්ද්‍රිය සංවරයට හිත බර වෙන්න මොකද වෙන්නේ? ත්‍රිවිධ සුචරිතයට හිත බර වෙනවා. ත්‍රිවිධ සුචරිතයට හිත බර වෙන්න නැඹුරු වෙන්න සතර සතිපට්ඨානට හිත නැඹුරු වෙනවා. සතර සතිපට්ඨානෙන් හිත නැඹුරු වෙන්න බර වෙන්න සප්ත බොජ්ජංග වලට හිත නැඹුරු වෙනවා බර වෙනවා. සප්ත බොජ්ජංග වලට හිත නැඹුරු වෙන්න බර වෙන්න විද්‍යා විමුක්ති තුල හිත පිහිටනවා. ඒකට බර වෙනවා නැඹුරු වෙනවා. එකම එක දෙයකින් කරන දෙයක් මේ. එහෙමයි. ධර්ම ශ්‍රවණය. එහෙමයි ස්වාමීනි. ධර්ම ශ්‍රවණය.
තමනුත් ඒ දේ උපදවගෙන දෙව් මිනිස් ලෝකයාට ඒ දේ උපද්දනවා මේ ධර්ම දාන කරන පිරිස. ආශ්චර්ය පිනක් මේ කරගන්නේ ලේසි පාසු පිනක් නෙවෙයි. එහෙමයි ස්වාමීනි. ඔබ නැවත නැවත සිහි කර කර හිත පහදවගෙන කරගතු උදාාර පුණ්‍ය සම්පත්තියක් නේ. එහෙමයි. ඊළඟට විස්තර කරනවා හරි ආශ්චර්යයි. පින්වත් මහන්නේ ඉතින් භික්ෂුවක් ඉන්නවා කියනවා සිත හිතා ඉන්නේ බහුල වශයෙන් කල්පනා කර කර ඉන්නේ කාම විතරක නම් කාම විතරක ඇති වෙන්නේ නැහැ කියනවා. එහෙමයි. බහුල වශයෙන් හිත හිතා ඉන්නේ අව්‍යාපාද විතරක නම් හරි පුදුම ව්‍යාපාද විතරක වල හිත බැස ගන්න නැහැ කියනවා. එහෙමයි. බහුල වශයෙන් හිත හිතා ඉන්නේ අවිහිංසා සිතිවිලි නම් හිංසා සිතිවිලි හිත බැස ගන්න නැහැ කියනවා. එහෙනම් බහුල වශයෙන් කල්යාණ මිත්‍ර නැඹුරුට ආස කරනවා නම් අසත්පුරුෂ ඇසුරට හිත නැඹුරු වෙන්නේ. එහෙමයි. බහුල වශයෙන් සද්ධර්ම ශ්‍රවණයට හිත නැඹුරු කරනවා නම් අසත් ධර්මයට හිත නැඹුරු වෙන්නේ. දැක්ක නේද? ස්වාමීනි අර ධර්මයේ විසින්ම රැකවරණ සලස්වන. එහෙමයි. බහුල වශයෙන් එතකොට ශ්‍රද්ධාවේ හිත පිහිටනකොට අසද්ධාවේ හිත පිහිටන්නේ නැතු යනවා. එහෙමයි. බහුල වශයෙන් යෝනිසෝ මනසිකාරයේ හිත පිහිටනකොට අයෝනිසෝ මනසිකාරයේ හිත පිහිටන්නේ නැතු යනවා. බහුල වශයෙන් සති සම්පජාන්නේ හිත පිහිටනකොට අසතිය සම්පජාන්නේ හිත පිහිටන්නේ නැතු යනවා. බහුල වශයෙන් ඉන්ද්‍රිය සංවරයේ හිත පිහිටනකොට ඉන්ද්‍රිය අසංවරයේ හිත පිහිටන්නේ නැතු යනවා. බහුල වශයෙන් ත්‍රිවිධ සුචරිතයේ හිත පිහිටනකොට ත්‍රිවිධ දුස්චරිතයේ හිත පිහිටන්නේ නැතු යනවා. බහුල වශයෙන් සතර සතිපට්ඨානයේ හිත පිහිටනකොට නීවරණයන්ගේ හිත පිහිටන්නේ නැතු යනවා. එහෙමයි. බහුල වශයෙන් එතකොට බොජ්ජංගයන්ගේ හිත පිහිටනකොට ආන් අවබෝධයේ පිනිස අවබෝධයක් නැති වෙන ආකාරයට හිත පිහිටන ධර්මයන් ඇදීව හිත පිහිටන්නේ නැතු යනවා. එහෙමයි. ඒතර බහුල වශයෙන් එතකොට විද්‍යාව විමුක්තුලම හිත නැඹුරු වෙන්න පටන් ගන්නවා. මෙහෙමයි සිද්ධ වෙන්නේ මේක. ආශ්චර්ය දහමක් බෝසත් කාලෙම අත්විඳිනවා අපගේ මහ බෝසතාණන් වහන්සේ. එහෙමයි. ආශ්චර්ය දහමක් අත්විඳිනවා. එහෙමයි. පින්වත් මහන්නේ භික්ෂුව ඊට පස්සේ විස්තර කරනවා ඒක මේ වගේ දෙයක් කියන පායන කාලේ අන්තිම මාසේ. පායන කාලේ අන්තිම මාසේ. මොකද වෙන්නේ? ගමේ හැම අස්සන්නක්ම එකතු කරලා තියෙන. දැන් බලන්න. එහෙම තියෙන පායන කාලේ අන්තිම වෙනකොට මොකද වෙන්නේ? අස්සන්න නැහැ කොහෙවත් බලන්න හැම තැනකම තියෙන කුඹුරු කපාපෑගිලා තියෙන්නේ. එහෙමයි. ඉපැල්ල විතරයි තියෙන්නේ. එහෙමයි. එතන මොකද වෙන්නේ? ඒතර ගොපල්ලා ගවයන් දකින්නේ මෙහෙමයි කියනවා. හරි පහසුයි දැන්. ගහක මුලකට ගිහින් හරි එලිමහන ඉඳගෙන හරි මෙච්චරයි හිතන්න තියෙන්නේ මේ ඉසව්වේ හරක් ඉන්නවා කියලා විතරයි කියන හිතන්න තියෙන්නේ. ඇයි කොහේ ගියත් ප්‍රශ්නයක් නැහැ. එහෙමයි. කොහේ ගියත් ප්‍රශ්න නැහැ. තමන් දඩේට නියම වෙන්නේ. එහෙමයි ස්වාමීනි. තමන් දඩේට නියම වෙන්නේ. එහෙමයි. කොහේ ගියත් ගැටලුවක් නැහැ. කන්න විශේෂ දෙයක්වත් නැහැ. ඒකට අයිතිකාරයන්ගෙන් බැට කන්නෙත් නැහැ. එහෙමයි. අයිතිකාරයන්ගෙන් බැට කන්නේ. එහෙයි ස්වාමීනි. ඒක දැන් අයිතිකාරයන්ගෙන් බැටනකොට මොකද වෙන්නේ? රැකවරණේ තියෙනවා එතකොට යාට. එහෙමයි. ඒ වගේ තමයි අපි කාලයක් තිස්සේ නික්කම් විතරක අව්‍යාපාද විතරක අවිහිංසා විතරක නැවත නැවත සිහි කරනකොට නැවත නැවත පුරුදු කරනකොට නැවත නැවත නැඹුරු වෙනකොට මොකද වෙන්නේ? එයාගේ හිත නික්කම්මෙටම යනවා බය වෙන්න දෙයක් නැහැ. එහෙමයි. අව්‍යාපාදෙටම යන්නේ බය වෙන්න දෙයක් නැහැ. අවිහිංසාවටම යන්නේ බය වෙන්න දෙයක් නැහැ. ඒ විතරකවල බය වෙන්න දෙයක් නැහැ නේ. ඇයි? දුගතියට වැටලා බැට කන්න තැනක් නැහැ. ආරක්ෂිතයි. ආරක්ෂිතයි. එහෙයි ස්වාමීනි. ලස්සන උපමානේ. එහෙමයි. හරිම දැන් බලන්න මහ බෝසතාණන් වහන්සේට සර්වඥයන් වහන්සේට බාහිර පරිසරයේ සිද්ධි දැකලා ආධ්‍යාත්මික සිද්ධිත් එක්ක බොහොම ලස්සනට ගලපෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර බාහිර ලෝකයේ සිද්ධිය දෙව් මිනිස් ලෝකයාට කියලා දෙන්නේ ආධ්‍යාත්මික සිද්ධිය තේරුම් ගැනීම පිණිසයි. එහෙමයි. ආධ්‍යාත්මික සිද්ධිය තේරුම් ගන්න බාහිර ලෝකයේ පේන සිද්ධියක් පෙන්වලා දෙනවා. ඒතර මොකද වෙන්නේ? අර බාහිර සිද්ධිය පණපෙව් ලෝකයාට ආධ්‍යාත්මික මේ මහා විප්ලවයට ආස කරනවා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ආධ්‍යාත්මික පරිවර්තනයට මහා ආසාවක් ඇති වෙනවා එතකොට. ප්‍රඥාව අඩු කෙනාට පවා. එහෙයි ස්වාමීනි. ඒතර බලන්න ප්‍රඥාව අඩු කෙනාට පවා ඒතර බුදුගුණ හිතන්න ආසයි. ඒතර අනේ බුදුගුණ හිතලා මෙහෙම විප්ලවයක් කරන්න පුළුවන් නේ. එහෙමයි. සතර බ්‍රහ්ම විහරණ හිතලා මේ ලොකු දෙයක් තේරෙන්නේ නැහැ සමහර විට. ඒ ඒතර අර මේ උපමාවෙන් අර මේ මානසික පරිවර්තනයට මහා කැමැත්තක් පුදුනවා. ස්වාමීනි තම නැන පමණින් තම තමන්ට වැටහි යනවා. එහෙමනේ සිද්ධ වෙන්නේ. සායික සාසනයේ ස්වභාවයන්නේ. ධර්මයේ ගුණය. ධර්මයේ ගුණයක් නේක. ස්වාමීනි බාධාවක් නැතුව සියලු දෙනා කෙරෙහි ඇදහැලෙනවා. හරි අන්න එකයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක හරි ආශ්චර්ය දෙයක්. එහෙයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා
පින්වත් මහණනි මට පුදුම වීරියක් තිබුණා කියනවා ඒ කාලේ. එහෙමයි. පුදුම වීරියක් තිබුණා කියනවා. හිත හැකුළුනේ නෑ කියනවා. අච්චර අසහාය හිතට කයට වෙහෙස දැනෙද්දිත් අත්හැරියේ නෑ කියනවා. එහෙමයි. අතහරින්නේ නෑ කියනවා. ඒ වීරියද ඒ වීරියනේ ඉතින් ඒක. එහෙමයි. දරා ගන්න පුළුවන්. එහෙයි. එතකොට හොඳට සිහිය පිහිටලා තිබුණා කියනවා. සිහි මුලාවුනේ නෑ කියන පින්වත් මහණනි. කය සැහැල්ලු වෙලා තිබුණා කියන මහන්සියක් දැනුනීම නෑ කියනවා. එහෙමයි. ඊළඟට කියන හිත එකඟ වෙලා සමාහිත වෙලා තිබුණා කියන පින්වත් මහණනි මම එතකොට මොකද කරේ? අන්න කාමයන්ගෙන් වෙන් කරගෙන අකුසලයෙන් වෙන් වෙලා විතක්ක ਵਿਚාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සැපේ ඇති පළවෙනි ධ්‍යානෙ පුදවාගෙන වාසය කරන කටයුතු කළා කියලා. ටික ටික පළවෙනි ධ්‍යානෙ පුරුදු කරලා තියෙනවා එතකොට. මේ බෝසත් කාලෙම. එහෙමයි ස්වාමීනි. බෝසත් කාලේ. මේ දැන් ගයාව ඇසුරු කරගෙන හිටපු කාල පරිච්ඡේදයේ සිදුවෙච්ච සිද්ධාමයක් මේ. එහෙමයි. ඊට පස්සේ කියනවා මොකද ඒකට හේතුවක් තියෙනවා මම ඔය අධිදේව ඥාන දර්ශන කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ තියෙනවා ගයාව ඇසුරු කරන් හිටියේ කියන පින්වත් මහණනි. එහෙමයි. ඒතර ඒ කාලේ ගයාව ඇසුරු කරගෙන ඉඳගෙන ඒ උපදවගත් ඥාන දර්ශන 11ක් ගැන කියනවා. ඒ 11 ගැන එතකොට ඥාන දර්ශන උපදිනවා නම් මේ කියන සමාධිම බලය හිතේ උපද්දලා තියෙනවා. ඒතර ගයාව ඇසුරු කරගෙන මේ අන්තිම කාලේ සම්බුදු වෙන්න පෙර අන්තිම කාලේ ගයාව ඇසුරු කරගෙන තමයි ඉඳලා තියෙන්නේ. එහෙමයි. හරි ආශ්චර්යයි. ඊට පස්සේ කියනවා අකුසල් වලින් වෙන් වෙලා ඊට පස්සේ කියනවා මේ ඊට පස්සේ විතක්ක ਵਿਚාර හරි බුදුමයි. දැන් අර මුලින් අර කාම ව්‍යාපාද හිංසා මේ නික්කම්ම ව්‍යාපාදා හිංසා විතරක මේ අතෝරක් නැතුව ගලනවනේ. පුරුදු කරද්දි. එහෙමයි ස්වාමීනි. ඒ වගේම තමයි පළවෙනි සමාධි බලය ඇති කරගන්නේ. ඒක ඊට පස්සේ ක්‍රමානුකූලව හිත හරිගස්සලා ක්‍රමානුකූලව හිතේ උපද්දලා තමයි මේ පළවෙනි ධ්‍යානෙ උපද්දන්නේ. නික්කම්ම ව්‍යාපාදා හිංසා විතරක වලින්මයි උපද්දන්නේ ඒක. හැබැයි ක්‍රමානුකූල කරනවා. ක්‍රමානුකූල කරනකොට තමයි මේ ප්‍රීතියයි සැපයයි ඉපදිලා හිත සමාධිමත් වෙලා සකස් වෙලා ඉන්නේ. ඒ ධ්‍යානයේ ස්වභාවය ස්වාමීනි ප්‍රීතිය සැපය තියෙන පළවෙනි ධ්‍යානෙ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ හරි පුදුමයි. ඒක හොඳට වැඩුවට පස්සේ බෝසතන් වහන්සේට මේ තව විශේෂ හැකියාවක් ඇති වුණා. මොකද්ද? විතක්ක ਵਿਚාර නැතුව ඉන්න පුළුවන් විදිහට හිත හදන්න පුළුවන් වුණා. එහෙමයි ස්වාමීනි. විතක්ක ਵਿਚාර නැහැ. ස්වාමීනි විතක්ක ਵਿਚාර නැහැ කියලා කියන්නේ හිත ඇතුලේ වැඩ කරන්නේ මේ හිතන ස්වභාවයේ තර්ක කරන ස්වභාවය නැති වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒක සංසිඳවන්න පුළුවන් හිතේ. බෝසතන් වහන්සේ එකත් ඉඳා. එහෙමයි. බෝසත් කාලෙම. ඒතර දැන් ඉන්නේ කොමකින්ද? ඉන්නේ නිකන් නෙමෙයි. ඒතර විතක්ක ਵਿਚාර ඇති කරවලා නික්කම්ම ව්‍යාපාද අවිහිංසා විතරක ක්‍රමානුකූලව ඇති කරලා උපද්දපු ප්‍රීතියක් තියෙනවනේ. එහෙමයි. සැපයක් තියෙනවනේ. එතකොට අර විතක්ක ਵਿਚාර නැතුව ඒ ප්‍රීතියනු සැපේනු ඉන්න පුළුවන් විතර මානසිකත්වයක් හිත ඇතුලේ ගොඩනගනවා. එහෙමයි. ඒකත් බලවත් කරලා මේ කියන්නේ මේ හිතාගන්න බැරි විදියට ඒක නිර්මාණය කරගන්නවා. කොච්චරද කියනවනම් හිතූ පරිදි ඉන්න පුළුවන් කියන කැමති තාක්කල්. එහෙමයි ස්වාමීනි. කියන විතක්ක ਵਿਚාර නැතුව ප්‍රීතියයි සැපයයි උපදෝගෙන ඒ තුල ඉන්නවා කියන කැමති තාක්කල්. එච්චර අසාමාන්‍ය විදිහට අපිට හිතාගන්න බැරි විදියට හිත වඩන බෝසතාණන් වහන්සේ. එහෙමයි. ආශ්චර්යද බෝසතාණන් වහන්සේගේ චිත්තසංතානයි. ආශ්චර්යයි. එහෙමයි. ඉවන් ශාස්ත්‍රුන් වහන්සේ නම දිවි මේ පරදුවට තියාගෙන සරණ කරගන්න බැරි නම් වැඩක් නැහැ නේ. ඉවන් ශාස්ත්‍රුන් වහන්සේ නම වෙන බාහිර ලෝකෙින් පිළිසරණක් පතන් යනවා නම් අපේ ජීවිතවල අඥානකමට නම් සීමාවක් නැහැ කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා හරි පුදුමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? හරි පුදුමයි. අර ප්‍රීතිය බලවත් කළ දෙයක අපි මීඩිස්සෙල්ලක දහම් කැඩපති දේශනාවල සෑහෙන විස්තර කළා මේක. එහෙමයි. ප්‍රීතිය බලවත් වුණාට පස්සේ මේ කේසාන්තයේ ඉඳන් පාදාන්තයේ දක්වාම මේක පතුරවන්න පුළුවන් කියනවා. එහෙමයි. හැම දක්වාම පැතිරලා යනවා කියනවා. ඊට පස්සේ හරි පුදුමයි කියනවා ඒ ගොරෝසු ප්‍රීතියට නොඇලී හිත පවත්වන්න පුළුවන් කියලා. එහෙම පුරුදු කරනවා හිත. ඒකට කියනවා තුන්වෙනි ධානය කියලා. කය පුරා දැන් තියෙන සැපේ විතරයි කියනවා. එහෙමයි ස්වාමී. කය පුරා සැපේ විතරයි. ඒ සමාධි බලෙත් ගොඩනගෙන. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ මොකද කරන්නේ? කය පුරා යම් විහිදිච්ච සැපයක් ඇද්ද ඒ සැපයටත් නොඇලී ඉන්න පුරුදු වෙනවා කියනවා. ඒතකොට නොඇලීම කියන ගුණය කොතරම් දැන් සියුම් කරලාද තියෙන්නේ. ඉස්සෙල්ලා අකුසලයන්ට නොඇලී ඉන්නවා. ඊට පස්සේ කාමයන්ට නොඇලී ඉන්නවා. එහෙම කළා ඊට පස්සේ සමාධියක් ඇති කරනවා. ඊට පස්සේ විතක්ක ਵਿਚාරයට නොඇලී ඉන්න පුරුදු වෙනවා. ඊට පස්සේ ප්‍රීතියට නොඇලී ඉන්න පුරුදු වෙනවා. දැන් ඊටත් වඩා සියුම් සැපයට නොඇලී ඉන්න හිත පුරුදු කරනවා.
කොහොමද විරාගය බෝසතාණන් වහන්සේ. එහෙමයි. ඊට පස්සේ හිත වඩලා මොකද්ද කරන්නේ? ඊට පස්සේ මේ සැපත් දුකක් නැති සැප දුක සංවේදී වෙන්න නැති වෙන විදියට ආධ්‍යාත්මික වැඩ කරන්නේ නැති වෙන විදියට උපේක්ෂාවෙන් පිරුණු මුළු කයම ස්පර්ශ කරපු මානසික ස්වභාවයක් ආධ්‍යාත්මික ගොඩනගනවා කියලා. එහෙමයි. හරි ආශ්චර්යයි. එහෙයි ස්වාමීනි. මේ මහ බෝසතාණන් වහන්සේ දැන් මේ සම්බුදු බවට මේකට කියන පාරිශුද්ධ සිහිය තියෙන හතරවෙනි ධ්‍යානය කියලා. මේකට කියන පාරිශුද්ධ සිහිය කියලා. එහෙමයි. අරක පළවෙනි එක කියන්නේ තුන්වෙනි එක කියන්නේ සැප සහගතව උපේක්ෂාවක්. එහෙමයි. මේකේ තියෙන සැපයටත් නොඇලී සැප දුකත් ප්‍රහාණය කළා පිරිසිදු උපේක්ෂාව සහිත මානසික බලවේගයක් හදන හැකියාවක් හදන. සිහියෙන් සිහිය බලවත්. පිරිසිදු සිහිය විතරයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අන්නේ පිරිසිදු සිහිය තමයි එතකොට බොහෝ දේවල් වලට යොමු කිරීමේ හැකියාව ලැබෙන්නේ. එහෙමයි. ඒ පිරිසිදු සිහිය තමයි එතකොට ඔය පෙර ජීවිත දකින්න, චුත වෙන්න හැටි, උපදින හැටි දකින්න. එහෙම නිකන් දකින්න බෑ කෙනෙකුට. එහෙමයි ස්වාමීනි. ඒ වගේ පාරිශුද්ධ සිහියක් නිර්මාණය කරනවා. නැත්තම් අපේ සිහිය හැමතිස්සෙම අනිත් දේවල් වලට ඒකට හේතුව අර සැපත් දුකත් එක්ක ඇලෙන මේ මානසික ස්වභාවයකින් තියෙන සිහියන්නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් මේ කියන සිහිය සැපට ඇලෙන්නේ නැති, දුකට ගැටෙන්නේ නැති සිහියක් නෙමෙයි මේක. එහෙමයි ස්වාමීනි. ඒ මානසික ස්වභාවය සංසිඳවල තියෙන්නේ. ඊතා තියුණු පිරිසුදු. එතකොට ඒ හිත තුළ වැඩ කරන්නේ පිරිසිදු උපේක්ෂාව විතරයි. එහෙමයි. සැප සංවේදී වෙන්නේ නැති, දුක සංවේදී වෙන්නේ නැති. ඒ වෙලාවේ කියන්නේ ඒ ස්වභාවයෙන් කොට ගැටුණගෙනට පස්සේ හිතේ ඒ ස්වභාවය ප්‍රකට වෙන්නේ නැහැ එතකොට. එහෙමයි. ඒවට යටත් වෙන්නේ නැහැ. යටත් වෙන්නේ. ස්වාමීනි එහෙමයි. සැපක් අත්විඳින්නේ නැහැ එතකොට. දුකක් අත්විඳින්නේ නැහැ. සිහිනුව. උපේක්ෂාව විතරයි. එහෙයි ස්වාමීනි. සැපත් අත්විඳින්නේ නැති, දුකත් අත්විඳින්නේ නැති උපේක්ෂාවක් අත්විඳිනවා. එහෙමයි. ඒකට කියන පාරිශුද්ධ සිහිය කියලා. එහෙමයි. එහෙම සිහියෙන් යුතුව තමයි ඊට වඩා විශාල වූ ගුණයන්ගෙන් පිරුණු ඥානයන් පිරිසිඳ දකින විදියට මානසිකත්වය නිර්මාණය වෙන පටන් ගන්න ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒතකම් මේ අනිත් කියන ඥාන දර්ශනයන් තුළ හිත පිහිටන්නේ නැහැ. එහෙමයි. ලේසි. එහෙමයි. ඊට පස්සේ උපද්දපු ඥාන දර්ශනයෙන් ගැන හරි පුදුම ලස්සන විස්තරයක් තියෙනවා මේ ඊළඟ කොටසේ. අපි ඉතින් මං හිතුවා ඒක කොටස සම්බුද්ධත්වයට එක්කම අරගෙන විග්‍රහ කරන්න කියලා. එහෙමයි. ඉතින් ඒ නිසා අපි ඒක හෙට දවසේ වෙසක් පුර 15ක පොහොය දවසේ අපගේ සර්වඥයන් වහන්සේ පිරිනුවම් පාල 2565ක් සම්පූර්ණ වෙන දවස. ඉතින් ඒ නිසා අපි දා දවසේ උතුම් ඥාන බලයන් මේ උපදවා ගනිමින් දස මරසෙන් පරදවා උතුම් සර්වඥ ඥානය සසර පුරා අසංකේය කල්ප 4කුත් කල්ප ලක්ෂයක් පුරා පෙරු මහා පාරමී බලය ඉදිරියට අරගෙන දසමාර සේනා පරාජය කරමින් එදා වජිරාසන භූමියේ ඇසතු මේ බෝරුක් සෙවණ ඉඳගෙන ඒ උපදවාගත්තු මේ ਸਰවඥ ඥාන බලය ගැන අපි වෙසක් පුර පොහොය දවසේ අපි කතා කරමු. ඉතින් ඒ නිසා අද දවසේ මේ රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය මේ පින්වත් සිල් දනාටම මේ බෝසතාණන් වහන්සේගේ අසිරිමත් වූ වීරිය ඥාන බලය ගැන හිත පහදව ගන්නට මේ රැස් කරගත්තු පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ උදාර දහම් පඬුරෙන් සෑම සිතක්ම දායාද සදා දුන්න හැම සිතකටම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම අපගේ මහබෝසතාණන් වහන්සේගේ හද මණ්ඩල තුල ආර්ය පරේෂණය මුදුන්පත් වන ආකාරය ප්‍රඥාව බබලන ආකාරය පිළිබඳව අපට අනුකම්පාවෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ දහම් දේශනා සිදු කොට වදාලා අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ විවාහ වීමට බලාපොරොත්තු වෙන සිටින දිනිති විමලසිරි සහ කලින්දු අකලංක යන දෙපළගේ විවාහයට ආශිර්වාද පිණිස ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි පින්වත් දිනිති විමලසිරි මහත්මිය තමයි අද මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පින
ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජානන් වහන්සේලා, ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ඒ සියලු දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට සලසා දෙත්වා. ඒ වගේම සදහැවත් ගිහි පිරිසට දෙවියන්ගේ දෙහිමි රැකවරණය සලසත්වා. දිවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ඒ අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කළ සියලු දෙනා නමින් සසර පුරා මිය පරලෝකීය සියලු ඥාතීන්ට, ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය විවාහ වීමට බලාපොරොත්තු වෙන සිටින දිනිති විමලසිරි, ඒ වගේම කලින්දු අකලංක කියන පින්වත් දෙපළට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණින් ඒ පින් උතුම්ගේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සඵල වේවා. ඒ වගේම සුජීවත සිටින සුදර්ශනී විමලසිරි මෑණියන්ට, ප්‍රියංකා රංජන් මෑණියන්ට, ඒ වගේම සීලා රන්සිං ආච්චි අම්මාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ උදාර ශ්‍රී සද්ධර්මයෙන් අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අප හැම දෙනා වෙත දායාද සදන්නට යෙදුණා. ඒ උත්තම ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙස අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන විවාහ වීමට බලාපොරොත්තු වෙන සිටින දිනිති විමලසිරි සහ කලින්දු අකලංග යන පින්වතුන් දෙපළගේ විවාහයට ආශිර්වාදයේ පිණිස ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි පින්වත් දිනිති විමලසිරි මහත්මිය සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නට යෙදෙනවා. පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොටගෙන උතුම් ධර්ම දානමය පින්කම් සිදු කරගන්න ඔබටත් අවස්ථාවන් උදා වී තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් මේ පිළිබඳව උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් වෙසක් පුර 15ක පෝසඳට ඉතා ළඟින් නෑ කම්මැති සඳ මණ්ඩල අදත් අහසේ මුදුන් වෙනවා. අපගේ හදවතත් ඒකාන්ත කොට භාග්‍යවතුන් වහන්සේ උදෙසා පවරා දෙන්න වාසනාවන්ත නිමේෂයන් උදා වී තිබෙනවා. ඔබට සියලු පින උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්.
හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.